මේ ධර්ම දේශනාව සංවිධානය කිරීමේ ප්‍රධානම අරමුණ සිහිපත් කරන්නට යෙදුණා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරයක් මේ ඔස්ට්‍රේලියාවට වඩම්මලා මේ භූමියේ රෝපණය කරලා මේ රටට මේ ප්‍රදේශයට මේ ජීවත් වෙන හැම දෙනාටම ජයශ්‍රී මහා බෝධි ආශිර්වාදය ලබා දෙන්න මේ පිංගුතුන් සැලසුම් කරලා තියෙනවා. ඒ මුල් කරගෙනයි අද මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණයේ සිදුවෙන්නේ. එහෙමනම් අපි හැම දෙනාම මේ අරමුණත් හිතේ තියාගෙන හැම දෙනාටම මේ ධර්ම ශ්‍රවණයේ නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි, සාදුකාරයක් දීලා নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา වේරමණී සික්ඛාපදං සමාදියාමි အදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ကာမေစု මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดา වේරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมรย මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි สาธุสาธุสาธุ පිංගතුනි, අපි සියලු දෙවියන්ට ආරාධනා කරමු මේ උතුම් පුණ්‍ය භූමිය වසර ගණනාවක් තිස්සේ බොහොම පූජනීය ලෝකේ පුරාම ඉන්න බෞද්ධයන් එකතු වෙන බෞද්ධ ගම්මානයක්, බෞද්ධ පූජනීය භූමියක් හැටියට සංවර්ධනය වෙන භූමියක්. ඉතින් මේ පුණ්‍ය භූමිය පුරා වැඩ සිටින ඒ උක්ෂ දේවතාවරු ආදී මේ භූමියට අරක්ගත් සියලු දෙවි දේවතාවරු, ඒ වගේම අපේ බුද්ධ ශාසනයත් එක්ක සහ සම්බන්ධ සතරවරන් දෙවියන්, සක්‍ර දෙවියන් ඇතුළු සදෙව්ලොව සියලු දෙවියන්ටත් දසදහසක් ලෝක ධාතුවල සියලු දෙව් බඹුන් සාදුකාර දිදී මේ උතුම් පුණ්‍ය භූමියට විශේෂයෙන් මේ සිදු කරන්න අපේක්ෂා කරන ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඒ බෝ අංකුර රෝපණ පින්කම අනාගතයේ සාර්ථක කරගන්න සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය මේ භූමියට මේ හැම දෙනා වෙනුවෙන් සැලසේවා කියලා අපි සියලු දෙවියන්ට ආරාධනා කරමු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු කියන්න පිංගතුන්. වාසනාවන්ත පිංගතුනේ, මේ ලෝකයේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලබෝ කියල දේශනාවල් සඳහන් වෙනවා. මහා කල්ප 100,000 ගණනකින් බුද්ධ කියන වචනේ ලෝකෙ අහන්නත් දුර්ලභයි කියනවා. බෝසතාණන් වහන්සේ නමක් පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ඇවිල්ලා බුද්ධත්වයට පත්වෙන්න පෙර ජීවිතේ උන්වහන්සේ උපදින්නේ තුසිත දෙව්ලොව. තුසිත දිව්‍ය ලෝකයේ සම්පූර්ණ දිව්‍ය ආයුෂ වින්දනය කරනවා. දෙවියන් තමයි උන්වහන්සේ පාරමී පුරාගෙන එනකොට බොහෝ දුරට උදව්පකාර කරමින් පාරමී ධර්ම සම්පූර්ණ කරන්න උපකාර කරන්නේ දෙවිවරු. දෙවියන් එකතු වෙලා සක්‍ර දෙවියන් ඇතුළු බොහෝ දෙවිවරු එකතු වෙලා ආරාධනයක් කරනවා කාලෝ යන්තේ මහාවීර. මහාවීරයන් වහන්සේ ඔබවහන්සේට දැන් කාලයයි. උප්පජ්ජ මාතු කුච්චියන්. මිනිස් මව්කුසක ගිහින් උපදින්න කාලයයි. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදම්. මනුස්ස ලෝකයට වැඩම කරලා මව්කුසින් බිහිවෙලා ඒ අමුර්ත නිවන අවබෝධ කරගෙන දෙව්මිනිස් ලෝකයාව සසර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනයක් කරනවා. ඒ ආරාධනය ලැබුණට පස්සේ තමයි මනුලව දිහා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් පරිසරයක් මනුස්ස ලෝකෙ තියෙනවද, කාලය දීපය දේශය කුලේ මව ඔය කාරණා බලන්න ඊට පස්සේ. අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගනිද්දිම සක්‍ර දෙවියන්ගේ අනින් මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. මනුස්ස ලෝකෙට ආසන්නම තියෙන දිව්‍ය තලයේ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ. අපි ආසන්න කියලා කිව්වට යොදුන් ගානෙන් තියෙන්නේ. මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළින් කියනවා තියෙන්නේ. මෙන්න මේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ඉන්නවා විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ත්‍රුදරාෂ්ට්‍ර කියලා දෙවිවරු 4 දෙනෙක්. ඒ අය යටතේ තමයි යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්ධර්ව කියන අමනුස්ස සේනා පාලනය වෙන්නේ. එතකොට පිංගතුනේ, අපේ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගනිද්දිම සතරවරන් දෙවියන් 4 දෙනාම සතර දිසාවේ ආරක්ෂාවල් පිහිටවලා බෝසත් අම්මගේ 4 පැත්තෙන් ඉන්නවා දරුවා බිහි වෙන තෙක්. අර කුසේ වැඩෙන දරුවට ආරක්ෂාව පිණිස සතරවරන් දෙවියන් 4 දෙනාම ඒ මාස 10ම බෝසත් අම්මගේ 4 පැත්තෙන් ඉන්නවා. අපේ බෝසතාණන් වහන්සේ හැම බුදු කෙනෙකුටම සාධාරණ කරුණු ගොඩක් තියෙනවා. හැම බෝසතාණන් වහන්සේ නමක්ම මව්කුසේ මාස 10ක් වැඩෙනවා. මාස 10ක් මව්කුසේ වැඩිලා මව්කුසෙන් බිහිවෙන දවසේ මේ ලෝකයට සහජාත වස්තු පහළ වෙනවා. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ මව්කුසින් බිහිවෙන දවසේ ඒ මොහොතෙම වෙසක් පුන් පොහෝ දවසේ ඒ අටුවා පොත්වල සඳහන් වෙන්නේ විසා නැකතින් ලෝකෙ පහළ වුණා කියලා. ඒ මව්කුසින් බිහිවෙන මොහොතෙම වජිරාසනයේ ළඟින් ඇසතු බෝධියේ බෝවංකුරේ පහළ වෙනවා. ඒ මොහොතෙමයි. යසෝදරාවගේ උපතත් ඒ මොහොතෙමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම චන්න ඇමතියා, කාන්තක අශ්වයා උන්වහන්සේ වෙනුවෙන් 4 මහා නිදානයක් පහළ වුණා කියනවා උන්වහන්සේ වෙනුවෙන්. එතකොට මෙන්න මේ සහජාත වස්තු පහළවීම මව්කුසින් බිහි වෙන වෙසක් පුන් පොහෝ දවසෙමයි සිද්ධ වෙන්නේ.
ඊළඟට පිංහතුනේ අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරා. මහා අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා. එදා උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා සුජාතාවගේ කිරිපිඩු දානෙත් වළඳලා සොත්තිය බමුණාදීපු කුසතන මිටියටත් අරගෙන සුදු වැලි තලාතරින් ගලාගෙන යන නේරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. ඒ වෙනකොට උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. දේශනාවේ සඳහන් වෙනවා අපේ බෝසතාණන් වහන්සේ ඉස්සරලාම උතුරු දිසාවට කුසතන එලන්නේ. උතුරු දිසාවට කුසතන එලනකොට මහ පොළොව සෙලවෙන්න පටන් ගත්තා. උන්වහන්සේට වැටහුණා පෙර බුදුවරු බුද්ධත්වයට පත් වුණා නම් උතුරු දිසාව නොවේ වැඩ ඉඳලා තියෙන්නේ. දකුණු දිසාවට කුසතන එළියා. එතකොටත් පොළොව සෙලවෙනවා. බටහිර දිසාවට කුසතන එළුවා. එතකොටත් පොළොව සෙලවුණා. අවසානයේ නැගෙනහිර දිසාවට කුසතන එළුවා. උන්වහන්සේට වැටහුණා මේ දිසාව තමයි බුදු වෙන්න සුදුසුම. අපේ බෝසතාණන් වහන්සේ නැගෙනහිර දිසාවට කුසතන එළලා වැඩ සිටියේ චතුරංග සමන්නාගත වීරියෙන් කියන. මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. මැරුණත් මෙතනින් නැකිටින් නෑකින් අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයෙන් වැඩ සිටිද්දී කවුද කලබල වුණේ වසවර්ති මාරය. කාම ලෝකයේම අධිපති භාවේ දරන වසවර්ති මාරය කලබල වුණා. ඔබ අහලා ඇති දසබිම්බරක් මාරසේනා පිරිවරාගෙන ගිරිමේ කලා කියන ඇතුපිට නැගලා. මාරයට මහා සේනා මවාගන්න පුළුවන් කියන. අපේ බෝසතාණන් වහන්සේ තාම වජිරාසනයේ වැඩහිටිය විතරයි තාම බුදු වෙලා නෑ. එතකොට උන්වහන්සේ තාම කෙලෙස් සහිතව ඉන්නේ. බිය තැති ගැනීම් තියෙනවා. වසවර්ති මාරය කල්පනා කරා කොහොම හරි මෙතනින් බය කරලා මෙතනින් නැකිට්ටවන්න ඕනේ. කොහොම හරි මේ ආසනින් එලවන්න ඕනේ. මහා භයානක හඬ ඇති කරා කියනවා. ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇති වෙනවා. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයානක හඬ ඇති වෙනවා. අහස ගුගුරනවා පොළොව පෙරලීගෙන එනවා වගේ සද්ද ඇති වෙනවා. උන්වහන්සේ නෙමේ ඇහැක්කත් ඇරලා බැලුවේ. මේ විදිහට භයානක හඬ ඇති කරගෙන ඇවිල්ලා උන්වහන්සේ දිසාවට ගල් වරුසාවක් එව්වා කියන. හැබැයි එක ගලක්වත් උන්වහන්සේට වදින්නේ. ඊළඟට ඊතල වරුසාවක්. මේ වගේ මහා භයානක දේවල් සිදු කරා උන්වහන්සේ නෙමේ ඉරියව්වත් සෙලුවේ. අවසානි ගිරිමේ කලා කියන ඇතුපිට ඉඳගෙන ළඟට ඇවිල්ලා කියනවා වහා මොතනින් නැකිටින්. මමයි කාමලෝකයේ අධිපතිය. මේ ආසනයේ අයිති මටයි කීවා. ඔබවහන්සේට මගේ අවසරයක් නැතුව මෙතන ඉන්න බෑ කිව්වා. ඔබවහන්සේට මේ ආසනයේ වැඩ ඉන්න නම් ඔබවහන්සේට තියෙන අයිතිය ඔප්පු කරන්න කියෝ. ඒ වෙලාවෙත් දෙවිවරු පවා මාර අර බය තැති ගැනීමත් දෙවියන් කියන්නෙත් බය තැති ගැනීම සහිතයි. ඔබ අහලා තිනොත් දජග්ග සූත්‍රය. දෙවියනුත් භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. දෙවියන්ට බය ඇති වෙනවා. දෙවියොත් තැති ගන්නවා. දෙවියොත් ලොමුට හැගන්නවා පලා යනවා. අවසානය උන්වහන්සේ විතරයි. දැන් වසවර්ති මාරය විශාල සේනාවක්ගේ කණ කරනවා වහාම ඔතනින් නැකිටින්. ඔබහන්සේට ඔතනින් අයිතියක් නෑ කිය. ඒ වෙලාවෙ උන්වහන්සේ තමම් පුරපු පාරමී ධර්ම නුවනින් ආපස්සට සිහි කරා කියන. දීපංකර පාදමූලෙ විවරණ ගත්ත තැනයිදං දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය
කන්ති සච්චා අදිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා මේ කියන පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරන. උන්වහන්සේ සිහි කරා මං පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙ. මට මෙතන වැඩයින් අයිතියක් තියෙනවා. වෙස්සන්තර ආත්මි මගේ පාරමී බලයෙන් මහපොලෝ පවා හත්වාරයක් කම්පාවට පත් වුණා. මේවත් සිහි කරලා මහපොළොවට ශ්‍රී හස්තයේ තියල දිවුරුවා. කවුරු නැතත් මහපොලෝ මට සාක්ෂි දරනවා. මගේ පාරමී බලයෙන් මේ මහපොලොව කම්පාවට පත්වෙලා තියෙනවා කියලා ශ්‍රී හස්තය පොළොවට තියලා දිවරණකොට උන්වහන්සේට සාක්ෂි වසේ මහපොළොව ගිගුරුන් දෙමින් කම්පාවනා කිය. පොළොව ගිගුරුන් දෙනකොට වසවර්ති මාරයා සේනාවත් එක්කම් පලා යනවා. ඔන්න ඕක තමයි අපි ධර්මය හඳුන්වන්නේ බෝධි මූලයේදී දසබිම්බරක් මාරසේනාව පරාජය කරා කියලා. එදා වසවර්ති මාරයා සේනාවත් එක්ක සීසීකඩ පලා ගිය. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත්තේ. රාත්‍රී ආනාපාන සති භාවනාව ඔස්සේ හිත යොමු කරා හුස්ම රැල්ලට. ඉක්මනින්ම හිත එකඟ වුණා. පළවෙනි ධ්‍යානයේ දෙවනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයටම හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ උන්වහන්සේ විමසල බැලුවා තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත බලන්න හිත යොමු කරා. එහෙම හිත යොමු කරනකොට බෝධි මූලේ රාත්‍රී පළවෙනි යාමේ පළවෙනි විද්‍යාව පහළ වෙනවා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් ආපස්සට පෙරජීවිත දකින නුවන උන්වහන්සේට ඇති වුණ. ඊළඟට උන්වහන්සේ හිත යොමු කරා මම වගේමද මේ ලෝකෙ අනික් සත්‍යයෝ. ඒ අයත් මම වගේම ඉපදමින් මැරමින් යන ගමනක්ත මේ යන්නේ. අන්න උන්වහන්සේට ඇති වුණා රාත්‍රී දෙවනියාමේ චුතූපපාතඥානේ. කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපිය උපත කරායන ආකාරය දකින නුවන. අන්නේ නුවනින් උන්වහන්සේ දැක්කා සත්වයන් මරණින් මත්තේ සතරාපාය මහගෙදර කරගෙන යන සංසාර ගමනි ස්වභාවි. ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ රාත්‍රී තුන්වෙනියාමේ තමයි පටිච්ච සමුප්පාදය විමසන්න පටන් ගත්තේ. බෝධි මූලයේදී අනුලෝම වසයෙන් ප්‍රතිලෝම වසයෙන් පටිච්ච සමුප්පාදය නුවනින් විමසගෙන ගියා. උන්වහන්සේ පටිච්ච සමුප්පාදය විමසල අවසන් වෙනකොට රාත්‍රී තුන්වෙනියාමේ අවසන් වේගෙන එනකොට නැගෙන හිරෙන් අරුණෝදය මතු වෙනවත් සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණ. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවනේ බෝධීන් වහන්සේට පිටදීලා වජිරාසනය මත රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සති ඥානේ රාත්‍රී දෙවනියාමේ චුතූපාතඥානේ රාත්‍රී තුන්වෙනියාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසල තමයි සම්මා සම්බුද්ධත්වයට පත්වේ. ඊළඟට දැම් බුදුරජාණන් වහන්සේ බුදුනා කියලා ආසනින් නැකිටල වැඩිය නෑ. උන්වහන්සේ සතියක්ම බුදු වෙලත් බෝධීන් වහන්සේට පිටදීගෙන විමුක්තිස්ුව විඳමින් බෝධි මූලේම වැඩ සිටිය. අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුම් සම්බුද්ධ ඥානයන් මෙනෙහි කරමින් බෝධි මූලේ බුදු වෙලා සතියක්ම වැඩ සිටියා ඉරියව්වවත් සොලවන් නැතුව. ඒ වෙලාවේ ඔබ දන්නවා දෙවිවරු අතර අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරු ඉන්නවා. ඒ අයගේ පෙර පින්වලට අනුව සමහර දෙවියන්ට හිත පේනවා. බුදු හාමුදුරුව පවා සිතන සිතුවිල්ල ඒ සැනින් දෙවියන් දකිනෝ. බොහෝ දෙවිවරු ඉන්නවා පින අඩු දෙවිවරු ඉන්නවා දිවිය සැප සම්පත් තිබුණට හිත දකින්න බෑ. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වජිරාසනයේ මත සතියක් වැඩඉන්නකොට ඇතැම් දෙවිවරුන්ට සැක සංකා ඇති වුණා.
තාම උන්වහන්සේ වීරිය වඩනවා. තාම බුදු වෙලා නැතුව ඇති. බුදු වුණා නම් මෙතනින් නැගිටිනවනේ. එතකොට මහේශාක්‍ය දෙවිවරු කියනවා නෑ නෑ ඔය බුදු වෙලා වැඩ ඉන්නේ. උන්වහන්සේ බුදු වෙලාමයි ඔය වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්ක දෙවියන් අතර අදහස් දෙකක්. බොහෝ දෙවි දේවතාවරු උන්වහන්සේ ඒකාන්තයෙන් බුදු වෙලා කියලා විශ්වාස කරද්දී ඇතැම් පිරිසක් සැක කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි සති අවසානයේ බෝධි මූලෙන් අහසට පැන නැගලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉහළ අහසේ බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය තමයි යමා මහ පෙළහර පෑම. උන්වහන්සේගේ බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෝමින් ජලධාරාවන් විහිදෝමින් යමා මහ පෙළහර පාන්නට යෙදුණා. ඒ තමයි පළවෙනි සති අවසානයේ බෝධීන් වහන්සේ ඉහළ අහසේ තමයි යමා මහ පෙළහර පෑවේ. බෝමාටු දෙවියන්ගේ ඉදං අකනිටා බඹලව දක්වා දසදහසක් ලෝක දහතුල දෙවියන් එක හඬින් ප්‍රීතිගෝසා කරා කියන. මේ මහා බද්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට උන්වහන්සේ කාන්තයෙන් සම්බුද්ධත්වයට පත් වුණා කියලා දෙවියන් සැක දුරු කරගෙන ප්‍රීතිගෝසා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවනි සතියේ බෝධීන් වහන්සේගේ නැගෙනහිර දිසාවට වැඩම කරලා බෝධිය දෙස බලාගෙන සතියක් නේත්‍ර පූජාවකින් පූජාවක් කරා. ඒ තමයි අනිමිස්ස ලෝචන පූජාව. දැන් පිංහතුනි අපේ බෝධි පූජා අපි දන්නවන්නේ. අපිට බෝධි පූජා තියන්න අද අපි මල් ටිකක් පූජා කරනවා, ගිලම්පස හදලා පූජා කරනවා, බුදුගුණ කියලා බෝධීන් වහන්සේ වටේට ප්‍රදක්ෂිනා කරනවා. අපි සමහරලාට පැයක් එකහමාරක් පැය භාගයක් බෝධීන් වහන්සේ වෙනුවෙන් බෝධි පූජාවක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා එකම ඉරියව්වකින් බෝධීන් වහන්සේ දෙස බලාගෙන නේත්‍ර පූජාවකින් පූජාවක් කරා. ඔන්න ඔය කාරණා සියල්ලම එකතු වෙච්ච තැන බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික වස්තුූන් අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ශේෂ්ඨයි. පිංගතුනි ඔබ අහලා ඇති ශාරීරික පාරිභෝගික උද්දේශික කියලා. ශාරීරික ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මේ ශරීරයේ වැඩ ඉන්න අස්ථි ධාතුන් වහන්සේලා. ඒවට අපි කියනවා ශාරීරික ධාතුන් වහන්සේලා. ඊළඟට බුදුහාමුදුරුව වෙනුවෙන් වන්දනා කරනවා පාරිභෝගික ධාතුන් වහන්සේලා. පාරිභෝගික කියන්නේ බුදුහාමුදුරුව පරිහරණය කරපු දේවල්. ඒවට කියන්නේ ධාතුන් වහන්සේලා කියලාම තමයි. දැන් ඔබ අහලා ඇති බුදුහාමුදුරුවන්ගේ පාත්‍රය. අපි කියන්නේ බුදුහාමුදුරුවන්ගේ පාත්‍රය කියලා. කොහොමද කියන්නේ? පාත්‍රා ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු චීවරය බුදුහාමුදුරුවන්ගේ සිවුර කියන්නේ. කොහොමද කියන්නේ? චීවර ධාතුන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ දියගෙන ගිය භාජනය අපි කියන්නේ ඩබරා ධාතුන් වහන්සේ. එතකොට බුදු කෙනෙක් පරිහරණය කරපු යමක් ඇද්ද ඒවට කියන්නේ පාරිභෝගික ධාතුන් වහන්සේලා. ඒ පාරිභෝගික ධාතුන් වහන්සේලා අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අග්‍රයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ නිසා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික ධාතුන් වහන්සේලා අතර අග්‍රම දේ තමයි ජයශ්‍රී මහා බෝධිය. ඊළඟට උද්දේශික කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරලා වන්දනා කරන දේවල්. දැන් අපි බුදුහාමුදුරුවන්ගේ තියෙන මහා පුරුෂ ලක්ෂණ වලට අනුව බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන උද්දේශිකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනේ තිබිච්ච ලකුණු මංගල ලකුණු වලට අනුව සිරිපා සටහනක් නිර්මාණය කරලා වඳිනවා. උද්දේශිකයි. එක්ක ධර්ම චක්‍රයක් වේවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න යමක් අපි යොදාගෙන වඳිනවා නම් ඒවා උද්දේශිකයි. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දිමයි
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුර රෝපණය කරලා තියෙන. අදටත් එවැනි බෝධීන් වහන්සේ නමක් දඹදිව වැඩ සිටිනවා ජේතවන පුණ්‍ය භූමියේ ආනන්ද බෝධීන් වහන්සේ. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ දඹදිව වැඩ ඉන්නකොට උන්වහන්සේ වන්දනා කරන්න බණහන්න බොහෝ පිරිස ඈත පළාත්වලින් එනවා. හැබැයි එන්නේ අදනං අපි යන්නේ බුදු කවුරු හරි ඉන්නවද නැද්ද හරියට හොයලා බලලා එක කෝල් එකක් දීලා එහෙමන යන්නේ. ඒ කාලෙ බොහෝ පිරිස ඈත ඉඳං එනවා. හැබැයි ජේතවනාරාමිට ආවට පස්සේ තමයි දන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා චාරිකාය වැඩම කරලා. ඒ මිනිස්සු හැඬූ කඳුලින් අනේ අපේ අවාසනාව අපිට බුදුහාමුදුරුව දකින්න නැති වුණා කියලා ගෙනාපු පූජා ද්‍රව්‍ය තැන් තැන්වල දාලා දුකසේ ආපහු පිටත් වෙලා යනවා. මේක බලාගෙන හිටිය අනාථපිණ්ඩික සිටුතුමා. ඔබ දන්න අනාථපිණ්ඩික සිටුතුමා තමයි 54 කෝටියක් වියදම් කරලා ජේතවන පුණ්‍ය භූමිය හදලා බුද්ධ ශාසනයට පූජා කරේ. සිටුතුමා මේක බලාගෙන ඉඳලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විවේකෙන් වැඩ ඉන්න වෙලාවක් බලලා ඔබ වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් අවසර ගන්න බුදුරජාණන් වහන්සේ ජේතවන භූමියේ වැඩ සිටියත් නැතත් උන්වහන්සේ කොහේ හරි වෙන ආරාමික වැඩ හිටිය වෙන්න පුළුවන් චාරිකාය වැඩලා වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ හැමදාම වැඩ ඉන්නවා වගේ මේ ජේතවන භූමියේ බුදුහාමුදුරුවන්ව සිහි කරගෙන වන්දනා කරන්න පූජනීය දෙයක්. මේ භූමියේ ඉදි කරන්න හරි රෝපණය කරන්න හරි ඔබ වහන්සේ අවසර ගන්න කියෝ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක උන්වහන්සේ විවේකෙන් වැඩ ඉඳිද්දී බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ චෛත්‍ය වර්ග කීයක් තියෙනවද කියලා ඇහුවා. බුද්ධ ශාසනයක බුදුහාමුදුරුව වෙනුවෙන් වන්දනා කරලා පින් කරගන්න චෛත්‍ය කීයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද චෛත්‍ය 3යි ශාරීරික පාරිභෝගික උද්දේශික. ඊළඟට ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දී බුදු කෙනෙක් ජීවමානව වැඩ සිටිනකොට මේ චෛත්‍ය 3න් චෛත්‍ය කීයක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. අපි කවුරුත් දන්නවා බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ තමයි බුද්ධ අධිෂ්ඨානය මත ශාරීරික ධාතුන් වහන්සේලා ලැබෙන්නේ. එහෙමනම් බුදුහාමුදුරුව ජීවමානව වැඩ සිටිද්දී ශාරීරික චෛත්‍ය ඉදි කරන්න පුළුවන්කමක් නැහැ. බුදු කෙනෙක් ජීවමානව වැඩ සිටිද්දී ඉදි කරන්න පුළුවන් පාරිභෝගික උද්දේශික කියන චෛත්‍ය වර්ග දෙක විතරයි. අන්නේ වෙලාවේ ආනන්ද හාමුදුරුව කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ඉල්ලීමක්. බුදුරජාණන් වහන්සේව දකින්න මේ සැවැත් නුවරට බොහෝ 100,000 ගණන් මිනිස්සු එනවා. තථාගතයන් වහන්සේ චාරිකාවේ වැඩම කරලා මිනිස්සු බොහෝම දුකසේ පිටත් වෙලා යනවා. ඒ නිසා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියත් නැතත් හැමදාම බුදුහාමුදුරන්ව සිහි කරගෙන වන්දනා කරන්න පූජනීය දෙයක් මේ ජේතවන භූමියේ රෝපණය කරන්න තථාගතයන් වහන්සේගේ අවසර දෙන්න කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදුමුවින්ම දේශනා කරා ආනන්දය බුදුහාමුදුරුවෝ මේ භූමියේ වැඩ ඉන්නවා හා සමානව මිනිස්සුන්ට වැඳලා පින් කරගන්න බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහා බෝධියේ බෝ අංකුරයක් මේ ජේතවන භූමියේ රෝපණය කරවන්න. තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි කියලා වන්දනා කරලා පින් කරගන්න පුළුවන් කියෝ. ආනන්ද හාමුදුරුව මේ කාරණේ බුදුරජාණන් වහන්සේගෙන් දැනගෙන ආනන්ද හාමුදුරුව කෙලින්ම ගියේ මුගලන් මහරහතන් වහන්සේගේ කුටියට. ගිහිල්ලා මුගලන් හාමුදුරුවන්ට පැවරුවා. මොග්ගල්ලාණන් වහන්සේ ඔබ වහන්සේ දැම්ම වඩින්න කීවා බුද්ධගයා වජිරාසන භූමියට. ඔබ වහන්සේ 이르දියෙන් ජයශ්‍රී මහා බෝධියේ බෝ අංකුරයක් අරගෙන එන්න කිව්වා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ අහසට පැන නැගලා අහසින්ම වැඩම කරලා ජයශ්‍රී මහා බෝධියේ බෝ අංකුරයක් අහසින්ම සිවුරට පිළිගෙන
අහසින් මාරගෙන වැඩම කරා. ඒ බෝ අංකුරේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පත් කරා. අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්ම පාත්තරයක් තුළ මේ බෝ අංකුරේ රෝපණය කරද්දී බලාගෙනින් නැද්දි බුද්ධ අධිෂ්ඨානයෙන් අත්තු දළු රිකිලි වැඩිලා පුංචි බෝක්ෂයක් බවට පත් වුණා. අන්නේ බෝධීන් වහන්සේ තමයි ජේතවන පුණ්‍ය භූමියේ අදටත් ආනන්ද බෝධීන් වහන්සේ හැටියට වැඩ සිටින. පිංහතුනි, දඹදිව අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්චේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ අවස්ථා 3කදී විනාශ වුණා. ඔබ අහලා තියෙනවා ධර්මාශෝක රජුරුවන්ගේ මිත්‍යා දෘෂ්ටික බිසවක් ඉඳලා තියෙන තිරශ්ශක්‍යා කියලා. මේ බිසව කල්පනා කරා ධර්මාශෝක රජුරුව මට වැඩිය බෝධීන් වහන්සේට තමයි දැන් වැඩිපුර ආදරේ. ඒකට හේතුව ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මන වෙලාවේ බෝධීන් වහන්සේ මහා පෙළහර පෑවා. ඒක අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේ සිදු කරපු අධිෂ්ඨානයක්. ඔබ අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මහා අධිෂ්ඨාන 5ක් කරන. පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා. එයින් අධිෂ්ඨාන 3ක් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. අපේ බුදුරජාණන් වහන්සේ මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා පළවෙනි බුද්ධ අධිෂ්ඨානය කරා. ඒ තමයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 230 ගානකට පස්සේ ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මන්න ධර්මාශෝක රජුරෝ රන් කටාරමක් හදාගෙන මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා සමග බෝධීන් වහන්සේ අසලට වඩිනවා. ඒ වැඩම කරලා බෝධීන් වහන්සේට වන්දනා කරද්දී තමන් වහන්සේ විසින්ම දක්ෂිණ ශාඛාව වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටාවා කියලා බුදුහාමුදුර අධිෂ්ඨානයක් කරනවා. ඒ තමයි පළවෙනි අධිෂ්ඨානය මතක තියාගන්න. ධර්මාශෝක රජුරෝ බෝධියේ දක්ෂිණ ශාඛාව කපලා රෝපණය කරා නෙමෙයි. බුදුහාමුදුරන්ගේ බුද්ධ අධිෂ්ඨානය තිබුණේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පාන්න පෙරයි අධිෂ්ඨානය කරන්නේ. ධර්මාශෝක රජුරෝ රන් කටාරමක් අරගෙන බෝධීන් වහන්සේ ළඟට ඇවිල්ලා බෝධීන් වහන්සේට වන්දනා කරනකොට රජ්ජුරුවන්ට හිතෙනවා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ පෙන්නනවා රජතුමනි මෙන්න මේ ශාඛාව තමයි ලංකාවට වඩම්මන්නේ. මතක තියාගන්න ශාඛාවක් කියලා කියන්නේ බෝ පැලයක් නෙමෙයි. ඊළඟට බෝ ගෙඩියකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ඒ ජයශ්‍රී මහ බෝධියේ දකුණු පැත්තේ විශාලම අත්ත බෝධි ශාඛාව. එතකොට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ පෙන්නනවා රජතුමනි මෙන්න මේ බෝ ශාඛාව තමයි ලංකාවට වඩම්මන්නේ. එතකොට රජතුමාගේ ඇඟ කිලි පොලාගෙන යනවා ස්වාමීනි මං කොහොමද බුදුහාමුදුරුවෝ හා සමාන මේ බෝධීන් වහන්සේගේ ශාඛාව වෙන් කරලා මේ කටාරමේ පිහිටවන්නේ කියලා. ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියනවා රජතුමනි බුද්ධ අධිෂ්ඨානයේ සිහි කරලා මේ බෝධියට වන්දනා කරන්න. රජතුමා ඇතුළු පිරිසම බෝධීන් වහන්සේට වැඳගෙන පළවෙනි බුද්ධ අධිෂ්ඨානයේ සිහි කරද්දී බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව පමණක් පෙනී ඉඳලා අනෙක් ශාඛා සියල්ල එතන නොපෙනී යනවා. ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ රජුරවන්ට කියන රජතුමනි රන් තුඩක් අරගෙන ඔන්න ඔය දක්ෂිණ ශාඛාවේ මෙන්න මෙතනින් වටේට ලකුණක් තියන්න කියන. ලකුණක් තියලා බුද්ධ අධිෂ්ඨානයේ සිහි කරමින් බෝධියට වන්දනා කරන්න කියන. බුද්ධ අධිෂ්ඨානයේ සිහි කරලා බෝධීන් වහන්සේට වන්දනා කරනකොට තමන් වහන්සේ විසින්ම ඒ බෝධි ශාඛාව වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටන බුද්ධ අධිෂ්ඨානය මත. ඒක ප්‍රාතිහාරයක්.
ඒ ප්‍රාතිහාරය තමයි පළවෙනි බුද්ධ අධිෂ්ඨානයේ පිරිනිවන් මංචකයේ සිදු කරපු. ඊළඟට පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර සිදුකරපු දෙවනි බුද්ධ අධිෂ්ඨානය තමයි ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව රන් කටාරමේ පිහිටියට පසුව බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදේවා කියලා අධිෂ්ඨානයක් කර. ඒක බුද්ධ අධිෂ්ඨානයක් මත සිද්ධ වෙච්චදය. ඒක තියෙනවා මහා පරිනිබ්බාන අට්ට කතාවේ සඳහන් වෙනවා බුදු හාමුදුරන්ගේ දෙවනි අධිෂ්ඨානය තමයි ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාවේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදේවා කියලා අධිෂ්ඨානයක් කර. රන් කටාරමේ බෝධි ශාකාව පිහිටියට පස්සේ ඒ බෝ පට්‍ර අතරින් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් විහිදිච්ච සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදුනා කියන අධිෂ්ඨානය මත. තුන්වෙනි බුද්ධ අධිෂ්ඨානය තමයි රන් කටාරම සහිත බෝධීන් වහන්සේ අහසට පැන නැගලා සතියක් අහසේ වලාගේ බාතරේ රැඳෙමින් දෙව් බමුන්ගේ වන්දනා පුද පූජා ලබත්වා කියලා අධිෂ්ඨානයක් කර. එතකොට අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන පෙර සිදු කරපු මහා අධිෂ්ඨාන පහෙන් තුනක්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. ඒ බෝධියේ දක්ෂිණ සාකාව රන් කටාරමේ පිහිටලා බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදෙමින් රන් කටාරම පිටින් අහසට පැන නැගලා සතියක් අහසේ වලාගැබ අතරේ දෙව් බමුන්ගේ වන්දනාමාන ලබමින් අහසේ සතියක් පුද පූජා ලැබුවා කියලා සඳහන් වෙනවා. ඒ ප්‍රාතිහාර්ය දකින ධර්මාශෝක රජ්ජුරුව මුළු දඹදිව් රාජ්‍යම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් පූජා කරනවා 3 වතාවක්. සතියකට පස්සේ තමයි බෝධීන් වහන්සේ අහසින් පහළට වැඩම කරන්නේ කටාරමත් සමග. එතකන් රජ්ජුරුව ඇතුළු සියලු දෙනා ඒ භූමියේ බෝධීන් වහන්සේට පුද පූජා කරමින් වැඩ ඉන්නවා. ඊට පස්සේ බොහොම ලස්සනට සරසපු කරත්තයක තැන්පත් කරලා පෙරහැරින් වඩම්මගෙන ඇවිල්ලා ගංගානම් ගඟේ සකස් කරපු නැවක බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව තැන්පත් කරන. සංඝමිත්තාව ඇතුළු රහත් භික්ෂුණීන් වහන්සේලා පිරිසක් නංවලා අරිට්ට කියන අමාත්‍යවරයා මේ පිරිසත් එක්කම ගඟ දිගේ අර නැව පිටත් වෙලා එනකොට රජතුමා ගඟට සමාන්තරව ගං ඉවුර දිගේම පෙරහැරින් ආවා කියනවා. අවසානයේ ගඟ මුහුදට වැටෙන තැනදී ආපහු බෝධීන් වහන්සේ අරගෙන ගොඩබිම තැන්පත් කරලා මුළු දඹදිව් රාජ්‍යම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන. එහෙම පූජා කරලා ඉවර වෙලා ඒ වෙලාවේ ධර්මාශෝක රජතුමා කියන අරිට්ට අමාත්‍යවරයාට අමාත්‍යවරය ඔබ ගිහින් ලංකා භූමියේ දේවානම්පියතිස්ස රජුරවන්ට කියන්න මම දඹදිව් රාජ්‍ය කීප වතාවක් බෝධීන් වහන්සේට පූජා කරා. ලංකා රාජ්‍යත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන්න කියලා මගේ ඉල්ලීමක් හැටියට ඔබ මේ පණවිඩේ ගිහිල්ලා දේවානම්පියතිස්ස රජුරවන්ට කියන්න කියන. එහෙම තමයි නැව පිටත් කරලා එවන්න. ඊළඟට ඔබ අහලා ඇති ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන මේ නැව ලංකාවට දඹකොළ පටුනට එන්න මුහුද මැදින් එනකොට ඔබ අහලා ඇති මහා සාගරයේ තමයි නාගලෝකේ නාගයන්ගේ නාග විමාන තියෙන. ඔබ අහලා තියෙනවද සතර අපාය ගැන අපි දන්නවනේ. සතර අපාය කියන්නේ නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර අපාය. අසුර කියන කොටස කොහෙද ඉන්නේ? මහා මුහුදේ ඉන්න අමනුස්ස කොටසක්. අපායට අයිති. අපි නිරය ගැන අහලා තියෙනවා ගොඩක් දේවල්. තිරිසන් අපාය අපි දන්නවා. ප්‍රේතයෝ ගැනත් අහලා තියෙනවා. අසුර කියන අපායේ ඉන්නේ මහා සාගරයේ ඉන්න අමනුස්ස පිරිසක්. ඊළඟට බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා පහාරාද කියලා සූත්‍රයක්. ඔබ මේ දේශනාව අහලා ඇති. මහා මුහුදේ තියෙන ආශ්චර්යමත් කරුණු මුල් කරගෙන දේශනා කරපු දේශනාව.
ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා මුහුද කියන්නේ අද්භූත ගුහාවක් කියන. මහා මුහුදේ ඉන්නවා කියනවා පියවි ඇසට නොපෙනෙන අමනුෂ්‍යයෝ. සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 100 200 තරම් විශාලයි කියන. තිමි, තිමංගල, තිමිරපිණ්ඩල, නාග, අසුර, ගහන්දරව. මුහුදේ ඉන්න අමනුෂ්‍ය කොටස්. තිමි, තිමංගල, තිමිරපිණ්ඩල, නාග. අන්න නාග ලෝකේ. මහා සාගරයේ තුල තියෙන්නේ මුහුදෙන් උඩට මතුවලා තියෙනවා කියන පියවිය හැට නොපෙනෙන යුගන්ධන කියලා පර්වතයක්. නාග විමාන ඒකේ වෙලාගෙන තියෙනවා කිය. අපිට පේන්නේ නැති ඒවා දිවසින් දකින්න ඕනේ ඒවා. එතකොට මේ මහා සාගරයේ ඉන්න නාගයෝ හරි සද්ධාවන්තයි. නාගයෝ කල්පනා කරා ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව දැන් අපේ සීමාවේ සාගර සීමාවෙන් අරගෙන යන්නේ. අපිට පුළුවන් වුණොත් බෝධිය පැහැරගන්න අපිට වන්දනා කරලා පින් කරගන්න පුළුවන්. නාග ලෝකේ නාගයන් මුහුදෙන් මතුවෙලා බෝධීන් වහන්සේ පැහැරගන්න උත්සාහ කරා මුහුදේදී. ඒ වෙලාවේ සංඝමිත්තා රහත් භික්ෂුණිය ගුරුළු වෙස් මවාගෙන අහසේ පෙළහර පාලා නාගයන් දමනය කරා කියලා ඉතිහාස සඳහන් වෙනවා. අවසානයේ නාගයන් දමනය වුණා. ඔවුන්ට බෝධිය පැහැරගන්න බැරි වුණා. ඊට පස්සේ නාගයෝ ආයමත් පෙනී හිටියා. පෙනී ඉඳලා නාගයෝ බැගෑපත් ඉල්ලීමක් කරා. අනේ අපිට සමා වෙන්න අපි බෝධිය පැහැරගන්න උත්සාහ කරාට. අපිට සතියක් නාග ලෝකෙට අරගෙන ගිහිල්ලා මේ බෝධීන් වහන්සේට වැදුම් පිදුම් කරලා අපේ නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා පවත්වලා පූජා කරලා අපි මේ නැවේ තිබ්බ විදිහටම මෙතන ගෙනහල්ලා පිහිටවන්න. අපිට අවසර දෙන්න කිව්වා. සංඝමිත්තාව දැක්ක මේ අය පොරොන්දු පරිදිම කටයුතු කරනවා. ඒ නිසා නාගයන්ට සතියක් නාග ලෝකෙට අරගෙන ගිහිල්ලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා සිදු කරන්න අවසර දෙනවා. ඒ නිසා තමයි පින්වතුනි අදත් අපි වන්දනා කරනකොට කියනවනේ සතියක් නාලෝ පුදලද බෝධිය කියනවා නේද? ඒ කියන්නේ සතියක් පුරා නාග ලෝකයට අරගෙන ගිහිල්ලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා පවත්වලා නාගයෝ ගෙනහල්ලා ආයමත් නැවේ තැන්පත් කරා. පහුවදා තමයි දඹකොළ පටුනට නැව සේන්දුවේ. එතකොට මෙන්න මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මන වෙලාවේ සිදුවෙච්ච පෙළහර ප්‍රාතිහාරය දැකලා ධර්මාශෝක රජ්ජුරුවෝ පුදුමෙන් පුදුමයට පත් වුණා. රජතුමා තමන්ගේ රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා බුද්ධගයා වජිරාසන භූමිය මතම වැඩිම කාලයක් රජ්ජුරුවෝ එතනට වෙලා ඉන්නවා. දින පතා ඇවිල්ලා පුද පූජා තියෙනවා වන්දනා කරනවා. ඔය අතරේ රජ්ජුරුවන්ගේ බිසවක් හිටිය තිරශ්ශක්‍යා කියලා මිත්‍යා දෘෂ්ටික බිසවක්. මේ බිසව කල්පනා කරා රජ්ජුරුවෝ දැන් මට නෙමෙයි ආදරේ. අර බෝධීන් වහන්සේට. බෝධීන් වහන්සේ විනාශ කරන්න පිරිසක් යොදෝලා විස සහිත මඩු කටු ගහලා බෝධීන් වහන්සේ විනාශ කෙරෙව්වා කියලා. ඊට පස්සේ මේ කාරංචි වෙලා කිරි එළදෙන්නු 1000ක් ගෙනහල්ලා එතනම කිරි දෝලා බෝධීන් වහන්සේ කිරි වලින් දෝවණය කරලා සත්‍යක්‍රියාවක් කරා. ඒ මොහොතේම අර විනාශ වෙච්ච බෝධීන් වහන්සේගෙන් ආයමත් බෝ අංකුර පහළ වෙලා බෝධීන් වහන්සේ පැන නැග්ගා කියලා. ඊට පස්සේ පින්වතුනි ආයමත් අවුරුදු 200ක් ගිය තැන මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක් මට මතක හැටියට සසංක කියලා රජ කෙනෙක් මේ රජ්ජුරුව පිරිසක් එක්ක ඇවිල්ලා බෝධීන් වහන්සේ කෑලි 6කට කපලා ගිනි තිබ්බා එතන. බුද්ධගයා වජිරාසනේ මත වැඩ ඉන්න බෝධීන් වහන්සේ. ඒක ආරංචි වුණා තවත් සද්ධාවන්ත රජ කෙනෙකුට. ඒ රජ්ජුරුව ඉක්මනට එතනට ඇවිල්ලා කිරි වලින් ඒ භූමිය දෝවණය කරලා සත්‍යක්‍රියා කරා බුදුගුණ සිහි කරලා. ඒ සත්‍යක්‍රියා කරනකොට අර ගිනි බෝධීන් වහන්සේ කපලා ගිනි තියපු තැන ගිනි පොකුරු අතරින් බෝ අංකුරයක් උඩට පැන නැග්ගා කියලා. ඒ විදිහට 3-4 සැරයක් විනාශ වෙච්ච බෝධීන් වහන්සේ නමක් තමයි අද බුද්ධගයා වජිරාසන භූමියේ වැඩ ඉන්නේ.
හැබැයි ඒ විනාශ වෙන්න පෙරම බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ඒ හරිම බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ තමයි ලංකාවට වඩම්මලා අද මහනුවර අනුරාධපුරේ මහමෙවුනා උයනේ අදත් වැඩ සිටින්. දැන් ඔබ නිකං හිතන්න මෙහෙම අපිට මේ බෝධීන් වහන්සේ කොච්චර ප්‍රාතිහාර ජනකද මොන තරම් අපිට හිතාගන්න පුළුවන්ද කියලා ඔබ හිතන්න. ඔබ නිකං හිතන්න ඔබේ ගමේ පන්සලේ බෝධීන් වහන්සේ නමක් ඇතිනේ. මේ ඔස්ට්‍රේලියාවේ නම් සාමාන්‍යයෙන් ගොඩාක් පරණ පැරණි බෝධීන් වහන්සේලා හොයාගන්න අමාරුයි. අපි නිකං හිතමු ලංකාවේ ඔබේ ගමේ පන්සලේ බෝධීන් වහන්සේ. ඔබ හොයලා බලන්නේ බෝධීන් වහන්සේගේ ඉතිහාසය. සමහර වෙලාවට අපේ සීයාගේ කාලේ අනුරාධපුරයෙන් වඩම්මපු බෝවංකුරේ. අපේ සීයල තමයි ඔය බෝධීන් වහන්සේ අනුරාධපුරේ ඉඳන් වැඩම්මගෙන ඇවිල්ලා රෝපණය කරේ. එක්කෝ අපේ අත්තා කියයි. සීයාගේ තාත්තා කියයි. අපි උපරිම ගත්තොත් අවුරුදු 100ක් හමාරක් ඇති. අවුරුදු 100ක් අවුරුදු 150ක් යනකොට බෝධීන් වහන්සේ විශාල වෙලා අතු දිරලා බෝධි ශාඛා කඩාගෙන වැටිලා බොහෝ බෝධීන් වහන්සේලා අපවත් වෙනවා. උපරිම බෝධීන් වහන්සේ නමක් අවුරුදු 100ක් හමාරක් යයි. ඊළඟට ඔබ හිතන්න බෝධියක් පැත්තක තියමු. මේ ඕස්ට්‍රේලියාවේ ඔබ ඇවිදලා බලන්න ලංකාවේ හරි අවුරුදු 2500ක් 3000ක් පරණ ගහක් හොයන්න තියනවාද කියලා කොහෙවත්. ගස් ගැන දන්න අය ඉන්නවනේ. මටත් මතකයි අපි ඔය සමහර තැන්වල ඇවිදින්න ගියාම ඔය ලොකු ගහක බෝඩ් එකක් ගහලා තිබ්බ අවුරුදු 600ක්ද 700ක්ද පරණ ගහක් කියලා. කොහෙද පාක් එකක ඕස්ට්‍රේලියාවේ. උපරිම අවුරුදු 600 500 700 ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව අවුරුදු කීයද? 2500ට වඩා වැඩි. මව්කුසින් බිහි වෙන දවසේම පහළ වෙච්ච බෝ අංකුරේ. ඒ බෝධියේම දක්ෂිණ සාකාව. ඒ නිසා කොච්චර පැරණි බෝධීන් වහන්සේ අදටත් ඒ ප්‍රමාණයෙන්මනේ විශාල වෙනවද? ඔබ ගිහින් බලන්න අනුරාධපුරේ මහමෙවුනා උයනේ වැඩ ඉන්න ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අදටත් ඒ ප්‍රමාණයෙන්ම තමයි. හැබැයි ඒ බෝධියෙන්ම ගත්ත බෝ අංකුර ඒ බෝධියේම පෙළහර පාමින් පැන නැග්ග අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා අද අපවත් වෙලා ගොඩක්. ඒ බෝධීන් වහන්සේගෙන්ම ගන්න බෝ අංකුර අවුරුදු 50ක් 100ක් යනකොට විශාල වෙලා අතු දිරලා අපවත් වෙනවා. හැබැයි ඒ පැරණි බෝධීන් වහන්සේ අදටත් අවුරුදු 2000 ගානක් අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ ඉන්නවා. ඒ නිසා අපිට හිතා ගන්න බැරි අපිට මනින්න බැරි මේ බුද්ධ ශක්තියක් බෝධීන් වහන්සේ තුළ තියෙනවා. ඒ නිසා පින්වතුනි බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලාත් ඒ වගේ තමයි. දැන් අපිට සැක නැතුව හරියටම ඇස් දෙකෙන් දකින්න පුළුවන් ධාතුන් වහන්සේ නමක් තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්න දන්ත ධාතුන් වහන්සේ. සමහර විට දැකපු අය ඇති. ඔබේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා දැකලා ඇති. ඇයි අවුරුදු 5කට 10කට සැරයක් දළදා ප්‍රදර්ශනයක් තියලා මිනිස්සුන්ට වන්දනා කරන්න දෙනවා දළදා වහන්සේ. රන් කොපුවක බහා වැඩ ඉන්න දළදා වහන්සේ ඇස් දෙකෙන් දකින්න පුළුවන්. ඔබ හිතන්න බුදුහාමුදුරුවෝ දැන් අවුරුදු 2560 ගාණක් පිරිනිවන් පාලා. සාමාන්‍ය මිනිස්සෙක්ගේ දතක් තියන්න පුළුවන් ද ඔච්චර කාලයක්? අවුරුදු ගාණක් යනකොට නිකන් ඒ දත ඇඟිලි දෙකෙන් තද කරත් කුඩු වෙලා යනවා පිටි වගේ. ඇට සැකිල්ලක් බලන්නකො කාලයක් යනකොට පිටි වගේ වෙලා පස් වෙලා යනවා. දතක් කළු පාට වෙලා කුඩු වෙලා කට ඇතුළෙම දත් දිරලා කොච්චර කුඩු වෙලා යනවද? අවුරුදු 300ක් යනකොට දතක් කුඩු කරලා දාන්න පුළුවන් ඇඟිලි දෙකෙන් පොඩි කරලා. බුදුහාඳුරන්ගේ ශ්‍රී දළදා වහන්සේලා තාමත් ඒ විදිහට වැඩ ඉන්නවා. ඒ නිසා පින්වතුනි ඔබ බොහොම වාසනාවන්තයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණත් ඔබට මේ ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන් මෙල්බන් නගරයේ ආශ්‍රිතව විහාරස්ථාන රැසක් තියෙනවා.
බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. චෛත්‍යරාජාණන් වහන්සේලා ඉදි කරලා තියෙනවා. ඒ අතර මේ බෙන්ඩිකෝ ප්‍රදේශයේ මේ විහාරස්ථානය මේ පූජනීය භූමිය විශේෂයෙන් ලෝක බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් හැටියට ගොඩනැගෙන මේ උතුම් පුණ්‍ය භූමියේ මේ තරම් විශාල මේ ශාලාවල් මේ භූමි ගොඩනගලා ඒ වගේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔබ වෙනුවෙන් මේ භූමියේ කොටසක් වෙන් වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුරාධපුර මහමෙවුනා උයන වැඩ ඉන්න ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේම බෝ අංකුරයක් බොහොම ගෞරවනීය විදිහට අටමස්ථානාධිපති නායක හාමුදුරන් වහන්සේලාගේ පූජනීයත්වයෙන් මේ භූමියට වඩම්මලා අනාගතයේ මේ උතුම් භූමිය තුල රෝපණය වෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ බොහොම වාසනාවන්ත පිරිසක්. අනාගතයේ ඔබට බෝධීන් වහන්සේ සිහි කරලා අපි වඳින්නේ ගහකට වඳිනවා කියලා හිතාගෙන නෙමෙයි, චේතනාව තුලයි පින රැස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ වැඩ ඉන්න ඊටාම පුංචි අබෑට ප්‍රමාණි සර්වඥ ධාතුන් වහන්සේ නමක් යම් තැනක වැඩ ඉන්නවා නම් ජීවමාන බුදුහාමුදුරු වැඩ ඉන්නවා හා සමානයි කියලා. ඒ චේතනාවෙන් වඳින කෙනෙකුට පුද පූජා පවත්වන කෙනෙකුට බුදු කෙනෙකුට වන්දනා කරනවා වගේ පින් රැස් වෙනවා. ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරෝ දේශනා කරේ ආනන්දයේ ජයශ්‍රී මහා බෝධියේ බෝ අංකුරයක් මේ ජේතවන භූමියේ රෝපණය කරන්න. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානයි කිව හැමදාම. ඒ බෝධීන් වහන්සේ වැඩ ඉන්න තාක්කල්. ඒ නිසා අනාගතේ මේ විහාරස්ථානයේ මේ භූමියේ ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ රෝපණය කරන කටයුතු ඔබ හැම දෙනාම එකතු වෙලා ඔබේ සහයෝගයෙන් ඔබට ජීවිතේ පින් කරගන්න ලැබෙන අවස්ථාවක්. ඒ නිසා ඔබ ඔබේ දරුවෝ ඔබේ පරම්පරාවල් ඊළඟට මේ රටේ අපිට පේනවා ලාංකිකයෝ ගත්තත් කොච්චර ජීවත් වෙනවදනේ. එතකොට සාමාන්‍ය ලක්ෂ 2කට ආසන්න පිරිසක් මේ ඕස්ට්‍රේලියාව තුල අද ජීවත් වෙනවා. බොහෝ පින්කම් කරන ධර්මයේ හැසිරෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරයක් වඩම්මලයි කරන අනාගත රෝපණ කටයුතු සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් අපි හිතනවටත් වඩා ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. සියලු දෙවියෝ සාදුකාර දෙමින් මේ භූමියේ රෝපණය වෙන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරය ඒ වගේම අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ ඉන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අධිග්‍රෝහිත වැඩ සිටින කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේ ඇතුළු අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලාට අධිග්‍රෝහිත සියලු දෙව් බමුණුගේ ආශිර්වාදයේ සැලසේවා. බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වාම දෙවියන් සාදුකාර දිදී ආශිර්වාද කරත්වා. මේ බෝධීන් වහන්සේ රෝපණය කරමින් අනාගතයේ සම්බුද්ධ ශාසනයේ දියුණුව ඒ වගේම ඔබ හැම දිනාටම අප්‍රමාණ පින් දහම් රැස් කරගන්න ඒ බෝධි රෝපණ පිනත් ඔබ හැම දිනාටමත් නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, මේ ස්ථානයේ ග්‍රේට් ස්තූප කියලා හඳුන්වන මේ භූමියේ තමයි අපි මේ පින්කම සිදු කරන්නේ. බෝධි ධම්ම විහාරස්ථානයේ හැටියට හඳුන්වන මේ භූමියේ බෝධි ධම්ම විහාරස්ථ කමිටුව එකතු වෙලා තමයි අද මේ උතුම් ධර්ම දේශනාව මේ පින්කම සංවිධානය කරේ. මීට පෙර තමයි මට ආරාධනා කරලා තිබුණේ. ඉතින් පහුගිය දවස්වල පැතිරිලා තිබිච්ච ඒ වසංගත තත්ත්වය නිසා කටයුතු ටිකක් ප්‍රමාද වුණා. ඉතින් මේ පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් එකතු වෙලා බෝධි ධම්ම විහාරස්ථ දායක කමිටුව මේ පින්කම සංවිධානය කරා. පසුගිය දෙසැම්බර් 19 වෙනි දින අනුරාධපුර මහා විහාර භූමියෙන් රැගෙන බොහොම ගෞරවයෙන් වඩම්මන්නට යෙදුණු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය මේ භූමියේ රෝපණය කරලා ඒ වගේම මේ බෝධි ප්‍රාකාරයේ රන්වැට ලබන වසර තුල ඒ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඔබ හැම දෙනාම ඔබේ ශක්ති පමණින් ඒ සඳහා දායකත්වයේ සපයන්න උදව් උපකාර කරන්න එකතු වෙලා
ඒ පිනට දායක වෙන්න. ඉතින් ඔබ හැම දෙනාටමත් ඒ පින ධර්මාවබෝධයේ පිණිසම නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත් මේ විහාරස්ථාන භූමියේ වැඩ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා විදේශීය ස්වාමින් වහන්සේලා මේ භූමිය ගොඩනගන පින්වතුන් ඔබ හැම දිනාටමත් ඔබේ පවුල්වල සෑම සියලු දිනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් තම තමන් සිහිපත් කරගන්න. ඒ අය සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් මේ පින නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක් ආශිර්වාදයක්ම වේවා. දීප්ත වික්‍රමරත් මහත්මයා තමයි බොහොම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනා කටයුතු සංවිධානය කරේ. ඉතින් එතුමන්ටත් ඒ වගේම බෝධි ධම්ම විහාරස්ථ කමිටුවේ සෑම සියලු දෙනාටමත් අද ධර්ම ශ්‍රවණය කරන්න මෙල්බන් නගරයේ ඉඳන් ඒ වගේම ඈත ප්‍රදේශවල ඉඳන් මේ බෙන්ඩිගෝ ප්‍රදේශයේ මේ භූමියට පැමිණිච්ච ඔබ හැම දෙනාටමත් ඔබේ පවුල්වල සෑම සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදේ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ආදී ඒ උතුම් බෝධීන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා කේශ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දෙනාටම ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක්ම වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.